එහෙනම් ඔයාලා කොළ පහක් ඇරලා අලුත් මාතෘකාව ලියන්න කලාප සමතුලිතතාවය කියලා. කලාප සමතුලිතතාවය. වෙන phase equilibrium කියලා. කලාප සමතුලිතතාවය එහෙම නැත්නම් phase equilibrium කියලා කියනවා. හරි. දැන් මේ කලාප සමතුලිතතාවය අපි ගත්තොත් මේක මූලික ආකාර දෙකක් තියෙනවා. මොකක්ද? සමජාතීය කලාප සමතුලිතතාවය සහ විෂම ජාතීය කලාප සමතුලිතතාවය කියලා කොටස් දෙකකට බෙදෙනවා මේ වගේ. පළවෙනි එක තමයි සමජාතීය කලාප සමතුලිතතාවය. දෙවෙනි එක තමයි විෂම ජාතීය කලාප සමතුලිතතාවය. හරි. ඔකේ අපි පොඩි නෝට් එකක් දාමු මේ විදිහට. කලාප සමතුලිතතාවය මූලික ආකාර දෙකකින් පවතී. මූලික ආකාර දෙකකින් පවතී. මූලික ආකාර දෙකකින් පවතී. ඒවා නම් සමජාතීය කලාප සමතුලිතතාවය සහ විෂම ජාතීය කලාප සමතුලිතතාවයයි. විෂම ජාතීය කලාප සමතුලිතතාවයයි. සමජාතීය කලාප සමතුලිතතාවය සහ විෂම ජාතීය කලාප සමතුලිතතාවයයි. හරි. කියලා මාතෘකාව ලියන්න ඉස්සෙල්ලාම සමජාතීය කලාප සමතුලිතතාවය කියලා. මාතෘකාවෙන් සමජාතීය කලාප සමතුලිතතාවය. හරිද? එහෙනම් මේ සමජාතීය කියන එකේ අදහසම තියෙනවා. ඒ කියන්නේ භෞතික අවස්ථාවෙන් සමාන කලාප දෙකක් අතර ගොඩනැගෙන සමතුලිතතාවයක් තමයි අපි මේකෙදි සලකන්නේ. යනකොට එනම් භෞතික අවස්ථාවෙන් සමාන කලාපයන් දෙකක් අතර ගොඩනැගෙන සමතුලිතතාවය සමජාතීය කලාප සමතුලිතතාවයක් ලෙස හඳුන්වනු ලැබේ. සමජාතීය කලාප සමතුලිතතාවයක් ලෙස හඳුන්වනු ලැබේ. සමජාතීය කලාප සමතුලිතතාවයක් ලෙස හඳුන්වනු ලැබේ. හරිද? ඒ කියන්නේ එකිනෙකට භෞතික අවස්ථාවෙන් සමාන කලාප දෙකක් අතර තමයි සමතුලිතතාවය ගොඩනැගෙන්නේ. ඒකෙදිත් මෙන්න මේ වගේ දැන් සමතුලිතතාවයක් ඇති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? දැන් අපි මේකෙදි කියන්නේ ද්‍රව කලාප දෙකක් අතර ඇති වෙන සමතුලිතතාවය. අපි તો මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. භාජන දෙකක මේකේ ද්‍රවයක් තියෙනවා මේකේ ද්‍රවයක් තියෙනවා. මේ දෙක අතර කවදාවත් සමතුලිතයක් ගොඩනගෙන්න බෑ. මොකද වීදුරුව හරහා යන්න බැරි නිසා පදාර්ථය. එහෙනම් ද්‍රව කලාප දෙකක් අතර සමතුලිත වෙන්න නම් ද්‍රව කලාප දෙක මොකද වෙන්න ඕනේ? එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. දැන් අපි ජලය සහ ක්ලෝරෝෆෝම් දෙමුත් මේ වගේ ස්පර්ශ වෙලා මිශ්‍ර නොවි පවතිනවා. හරි? කියලා මෙහෙම ලියන්නකො. මෙහිදී සලකනු ලබන්නේ ද්‍රව කලාපයන් දෙකක් අතර ගොඩනැගෙන සමතුලිතතාවයයි. ද්‍රව කලාප දෙකක් අතර ගොඩනැගෙන සමතුලිතතාවයයි. එසේ ද්‍රව කලාප දෙක අතර සමතුලිතතාවයක්
ද්‍රව කලාප දෙක අතර සමතුලිතතාවයක් ඇතිවීම සඳහා ද්‍රව කලාප දෙක අතර සමතුලිතතාවයක් ඇතිවීම සඳහා ද්‍රවයන් දෙක එකිනෙක ස්පර්ශ වී අමිශ්‍රව පැවතිය යුතුය. එකිනෙක ස්පර්ශ වී අමිශ්‍රව පැවතිය යුතුය. එකිනෙක ස්පර්ශ වී අමිශ්‍රව පැවතිය යුතුය. හරි, මිශ්‍ර වුණොත් කලාප දෙකක් නැතු වෙනවා ඒකයි. ඒකයි අමිශ්‍රව තියෙන්න ඕනේ කියලා කියන්නේ. උදාහරණ කියලා ලියන්න. උදාහරණ සංවෘත පද්ධතියක් තුල ජලය හා ක්ලෝරෝෆෝම් සංවෘත පද්ධතියක් තුල ජලය හා ක්ලෝරෝෆෝම් එකිනෙක මිශ්‍ර කළ විට ජලය හා ක්ලෝරෝෆෝම් එකිනෙක මිශ්‍ර කළ විට ඒවා අමිශ්‍රව පවතී. ඉන්පසු එක් ස්තරයක් තුලට අයඩීන් ස්වල්පයක් යෙදූ විට අයඩීන් ස්තර දෙක අතර ව්‍යාප්ත වී ගතික සමතුලිතතාවයක් ලබා ගනී. අයඩීන් ස්තර දෙක අතර ව්‍යාප්ත වී ගතික සමතුලිතතාවයක් ලබා ගනී. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් මම මේකට අයඩීන් චුට්ටක් දානවා මේක. අයඩීන් චුට්ටක් දැම්මම මේකෙන් කොටසක් මේ ස්තරයට ව්‍යාප්ත වෙනවා. ව්‍යාප්ත වෙලා මේ දෙක අතර ගතික සමතුලිතතාවයක් ඇති වෙනවා. මෙන්න මේ වගේ. හරි. උදාහරණයක් මේක අඳින්න. එහෙනම් මොකද වෙන්නේ? කාලයත් එක්ක අයඩීන් ස්තර දෙක අතර සමතුලිතතාවයටපත් වෙලා එක් එක් ස්තරය තුළ අයඩීන් සාන්ද්‍රණය නියතව පවත්වා ගන්නවා. එනම් අයඩීන් ස්තර දෙක අතර ව්‍යාප්ත වී සාන්ද්‍රණයන් නියත වී ගතික සමතුලිතතාවයක් ලබා ගනී. හරිද? මේ වගේ සමතුලිතයන්ට අපිට සමතුලිතතා නියතයක් ලියන්න පුළුවන්. අපි ඒකට කියනවා මොකක් කියලාද? නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමය කියලා. නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමය කියලා කියනවා. කියලා යටින් මෙහෙම ලියන්න. මෙවැනි සමතුලිතයක් සඳහා නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමය
යොදනු ලැබේ. නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමය යොදනු ලැබේ. නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමය යොදනු ලැබේ. හරි. එහෙනම් බලමු මේ ව්‍යාප්ති සංගුණක නියමය අර්ථ දක්වන්නේ කොහොමද කියලා. මේක මේ ගොඩක් ලේසි එකක් නෑ, අමාරු දෙයක් නෑ මේකේ. කියලා මෙහෙම ලියන්න. නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමය අර්ථ දැක්වීම. නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමය අර්ථ දැක්වීම. නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමය අර්ථ දැක්වීම. හරිද? මේක අර්ථ දක්වන්නේ කොහොමද? ගොඩක් ලේසි. අර වගේමයි නියත උෂ්ණත්වයේදී සංවෘත පද්ධතියක් තුල එකිනෙකට ස්පර්ශව පවතින අමිශ්‍ර ද්‍රව කලාප දෙකක් අතර මේ වගේ පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිතතාවයට පත් වුණාට පස්සේ එක් එක් කලාපය තුල පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය නියතයක් කියලා කියනවා. ඒ කියන්නේ ගතික සමතුලිතතාවයට පත් වුණාට පස්සේ ක්ලෝරෝෆෝම් තුල අයඩින් සාන්ද්‍රණය සහ ජලය තුල අයඩින් සාන්ද්‍රණය අතර අනුපාතය නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ කාලයත් එක්ක. ඒක තමයි නර්න්ස්ට් ව්‍යාප්ති සංගුණක නියමයෙන් කියන්නේ. කියලා අපි අර්ථ දැක්කේ මෙහෙම ලියමු. නියත උෂ්ණත්වයේදී සංවෘත පද්ධතියක් තුල එකිනෙකට ස්පර්ශව පවතින අමිශ්‍ර ද්‍රව කලාප දෙකක් අතර පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වී ගතික සමතුලිතතාවයට පත් වී ඇති විට එක් එක් කලාපය තුල පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය නියතයක් වන අතර එය ව්‍යාප්ති සංගුණකය ලෙස හඳුන්වයි. හරිද? ව්‍යාප්ති සංගුණකය කියලා කියන තව නමක් කියනකොට විභාග සංගුණකය කියලාත් කියනවා. වරහන් ඇතුළේ ලියන්න. මෙය විභාග සංගුණකය ලෙසද හඳුන්වයි කියලා. මෙය විභාග සංගුණකය ලෙසද හඳුන්වයි. ව්‍යාප්ති සංගුණකය නැත්නම් විභාග සංගුණකය කියලා කියනවා. හරි. ඒකට අපි දාන සංගුණ මේ සංකේතය තමයි KD කියන සංකේතය. එහෙනම් අපිට ලියන්න පුළුවන් අයඩින් සාන්ද්‍රණය. ක්ලෝරෝෆෝම් තුල බෙදීම අයඩින් සාන්ද්‍රණය ජලය තුල. එහෙනම් මේක තමයි කියන්නේ විභාග සංගුණකය නැත්නම් ව්‍යාප්ති සංගුණකය කියලා. ව්‍යාප්ති සංගුණකය. එහෙම නැත්නම් විභාග සංගුණකය කියලා හඳුන්වනවා. නම් දෙකෙන්ම හඳුන්වන්න පුළුවන් අපිට. ක්ලියර් පෙන්නන්න එක. පොඩක් අර්ථ දෙකම චුට්ටක්ම ආයෙ කියන්නම්කෝ.
අහගන්නකෝ නියත උෂ්ණත්වයේදී සංවෘත පද්ධතියක් තුල නියත උෂ්ණත්වයේදී සංවෘත පද්ධතියක් තුල එකිනෙකට ස්පර්ශව පවතින අමිශ්‍ර ද්‍රව කලාප දෙකක් අතර පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වී අමිශ්‍ර ද්‍රව කලාප දෙකක් අතර පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වී ගතික සමතුලිතතාවයට පත් වී ඇති විට එක් එක් කලාපය තුල පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය නියතයක් වන අතර එය ව්‍යාප්ති සංගුණකයේ ලෙස හඳුන්වයි. ඒකට ව්‍යාප්ති සංගුණකය කියලා කියනවා වරහන් ඇතුළේ ලියලා ගන්න මෙය විභාග සංගුණකයේ ලෙසද හඳුන්වයි කියලා. වරහන් ඇතුළේ ලියලා ගන්න විභාග සංගුණකයේ ලෙසද හඳුන්වයි කියලා. විභාග සංගුණකයේ ලෙසද හඳුන්වයි. එහෙනම් මේක ලියලා පෙන්නන්න මේ විදිහට. විභාග සංගුණකයට තමයි අපි KD කියන සංකේතය දාන්නේ. ඒකත් සමතුලිතතා නියතයක්. KD ලියන්න. KD කියන අයඩින් සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් තුල බෙදීම අයඩින් සාන්ද්‍රණය ජලය තුල. ඒකට ව්‍යාප්ති සංගුණකය කියන නැත්නම් විභාග සංගුණකය කියලා හඳුන්වනවා. හරිද? දැන් මේ KD කියන්නේ සමතුලිතතා නියතයක්. එහෙනම් එයා රඳා පවතින්නේ මොනවා මතද? උෂ්ණත්වය මත පමණයි. කියලා මේ කියන්නේ KD සමතුලිතතා නියතයක් බැවින් එය උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. හරිද? KD රඳා පවතින උෂ්ණත්වය මත විතරයි. එහෙනම් අපි බලමු ඊට KD ලියනකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා. මාතෘකාව ලියන්න. KD ලිවීමේදී සැලකිය යුතු කරුණු. හරි. එකක් තමයි දැන් KD කියන්නේ මොකක්ද? KD කියන්නේ මොකක්ද? සාන්ද්‍රණ දෙකක් අතර අනුපාතයක්. හරි. එහෙනම් KD සඳහා ඒකකයක් නැහැ. ඒක ඒකක රහිත නිකන් සංගුණකයක්. හරියට ඔයාලගේ වර්තනාංකය ආන්ගේ වගේ සංගුණකයක් විතරයි. හරි. හරියන්න ඊළඟට KD සාන්ද්‍රණ දෙකක් අතර අනුපාතයක් බැවින් එයට ඒකක නොපවතී.
ඒකක නොපවතී. හරිද? ඒකයි ඒකේ තියෙන ලක්ෂණ. ඒක ඒකකයක් නෑ නිකන් සංගුණකයක් විතරයි තියෙන්නේ. නිකන් රාශියක් විතරයි. හරි? ඊළඟ එක තමයි මොකක්ද වෙන්නේ? දැන් අපි KD ලියනකොට මේක සංගුණකයක් නේ ඒකකයක් නෑ. ඉතින් අපිට ඕන පැත්තකට ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් සම්මතයක් ලෙස සංගුණක කියනවා භාග සංඛ්‍යාවෙන් ලියන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ලියන්න ඕනේ. ඒ නිසා ලොකු එක සහ පොඩි එක අතර අනුපාතය තමයි ලියන්නේ. මෙහෙම ලියන්නකෝ. KD ඒකක රහිත සංගුණකයක් බැවින් ඒකක රහිත සංගුණකයක් බැවින් වැඩි සාන්ද්‍රණය සහ අඩු සාන්ද්‍රණය අතර වැඩි සාන්ද්‍රණය සහ අඩු සාන්ද්‍රණය අතර අනුපාතය ලබා ගනී. වැඩි සාන්ද්‍රණය සහ අඩු සාන්ද්‍රණය අතර අනුපාතය ලබා ගනී. වැඩි සාන්ද්‍රණය සහ අඩු සාන්ද්‍රණය අතර අනුපාතය ලබා ගනී. හරි. එහෙනම් අපි පොඩි උදාහරණයක් ලියමු බලන්න. ඔච්චරයි තියෙන්නේ KD වල තියරි පාර්ට් එකේ තියෙන ඔච්චරයි. අනිත් ටික අපි ඔළුව පාවිච්චි කරලා කල්පනා කරලා හදන්න පුළුවන් ඒවා. තියරි එකට ඉගෙන ගන්න තියෙන ওই ටික විතරයි ඈ. හරි. එහෙනම් පොඩි උදාහරණයක් පටන් ගමු බලන්න. මේම ලියන්නකෝ. ක්ලෝරෝෆෝම් හා ජලය අතර ක්ලෝරෝෆෝම් සහ ජලය අතර අයඩීන් ව්‍යාප්ත කර ගතික සමතුලිතතාවයට පත් වූ විට ක්ලෝරෝෆෝම් තුල අයඩීන් සාන්ද්‍රණය 0.5 ඝන ඩෙසිමීටරයට මවුලද 0.5 ඝන ඩෙසිමීටරයට මවුලද ජලය තුල අයඩීන් සාන්ද්‍රණය 0.02 ඝන ඩෙසිමීටරයට මවුලද නම් 0.02 ඝන ඩෙසිමීටරයට මවුලද නම් ක්ලෝරෝෆෝම් සහ ජලය අතර අයඩීන්හි ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්න. හරි. හදන්න බලන්න. අපි ගණනය කරමු බලන්න. KD සමානයි
I2 සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් තුල බෙදීම I2 සාන්ද්‍රණය ජලය තුල 0.5යි ඝන ඩෙසිමීටරයට මවුල 0.02යි ඝන ඩෙසිමීටරයට මවුල. එහෙනම් 50 බෙදීම 2 25යි කියලා යනවා ඒකකයක් නැතුව. අල්මල් 25ක් නිකන් ගන්න පුළුවන් බෙදලා. අත එකක් හදමු බලන්න අපි. තව උදාහරණයක්. ඊළඟ උදාහරණයක් ජලය සහ ක්ලෝරෝෆෝම් අතර ඇසිටික් අම්ලය ව්‍යාප්ත කළ විට ඇසිටික් අම්ලය ව්‍යාප්ත කළ විට සමතුලිතතාවයෙන් පසු ජලීය කලාපයේ ඇසිටික් අම්ල සාන්ද්‍රණය ජලීය කලාපයේ ඇසිටික් අම්ල සාන්ද්‍රණය 0.6යි ඝන ඩෙසිමීටරයට මවුලද 0.6යි ඝන ඩෙසිමීටරයට මවුලද ක්ලෝරෝෆෝම් තුල ඇසිටික් අම්ල සාන්ද්‍රණය 0.02යි ඝන ඩෙසිමීටරයට මවුලද නම් 0.02යි ඝන ඩෙසිමීටරයට මවුලද නම් ක්ලෝරෝෆෝම් හා ජලය අතර ඇසිටික් අම්ලයේ ව්‍යාප්ති සංගුණකය සොයන්න. හරි. හොයන්න බලන්න කීයද කියලා. ඒවත් මෙයාගේ KD ප්‍රකාශය ලියන්න. දැන් ඒකේ වැඩිපුර දියනේ ජලය නිසා ජලය උඩට ගන්න. ක්ලෝරෝෆෝම් තුල. තිහක් කියලා එන උත්තරේ. ඔයගේ ලේසි ගණක් හදන්න පුළුවන් ඒක. ඔක තව පොඩි ක්‍රමයකට අපි හදමු බලන්න. ඕකම තමයි එකේ හදන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් එච්චරයි ඈ. අයිලාට මේක ලියන්න බලන්න. ජලය තුල B නම් සංරචකය දිය වී ඇත. ජලය තුල B නම් සංරචකය දිය වී ඇත. B නම් සංරචකය දිය වී ඇත. මේ වගේ ජලය තුල දෙනවා B කියලා ද්‍රව්‍යයක් දිය වෙනවා. එන්න එයින් ඝන සෙන්ටිමීටර් 500ක් ගෙන ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර් 100ක් සමග සොලවා සමතුලිත කළ විට
ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර් 100ක් සමග සොලවා සමතුලිත කළ විට B වලින් 80ක් ක්ලෝරෝෆෝම් තුලට ගමන් කරයි. ක්ලෝරෝෆෝම් තුලට ගමන් කරයි. ක්ලෝරෝෆෝම් සහ ජලය අතර B ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්න. ක්ලෝරෝෆෝම් සහ ජලය අතර B ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්න. හරි. හදන්න බලන්න එක කීයද කියලා. අදාර කරපු ප්‍රශ්න ටිකත් අද ඔයාලට ආයි වීඩියෝ එකක් නම් මම YouTube එකට දාලා තියෙනවා. මේ ඒක අරගෙන ආපහු සරයක් බලන්න. විදුත් රසායන ටිකක් තියෙනවා, ඉන්ඩස්ට්‍රියල් වල ටිකක් තියෙනවා. මම ලින්ක් එක දාන්නම් group එකට. ක්ලෝරෝෆෝම් 100යි ජලය 500යි. ඒතර 80ක් මේකට යනවා නම් 20ක් මේක තුල ඉතුරු වෙන්න ඕනේ. එහෙනම් දැන් B වල වැඩිපුර දිය වෙන්නේ ක්ලෝරෝෆෝම් තුල එයාගේ සාන්ද්‍රණය උඩට එන්න ඕනේ සමීකරණය. එහෙනම් Kd කියන එක සමානයි B වල සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් තුල B වල සාන්ද්‍රණය ජලය තුල කියලා ගමු. එහෙනම් මෙතන සාන්ද්‍රණයගේ 80ක් තියෙනවා පරිමාවෙන් බෙදන්න. 100යි මෙතන 20ක් තියෙන්නේ 500ක් තුල. එහෙනම් මෙතන එනවා 80 බෙදීම 100 වැඩි කිරීම 500 බෙදීම 20 කියලා. මෙතන 5යි 4යි. කේඩියාගේ එනවා 20ක්. 20ක් කියලා කේඩියාගේ ලබා ගන්න පුළුවන්. තව උදාහරණයක් හදමු බලන්න ඒ වගේ. ඊළඟ උදාහරණ මෙහෙම යන්නේ. ජලය තුල ද්‍රව්‍ය A අන්තර්ගත වේ. ද්‍රව්‍ය A අන්තර්ගත වේ. එයින් ඝන සෙන්ටිමීටර් 500ක් ගෙන ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර් 50ක් සමග මිශ්‍ර කරනු ලැබේ. ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර් 50ක් සමග මිශ්‍ර කරනු ලැබේ. එවිට ජලීය කලාපයේ ඇති A වලින් 75ක් ක්ලෝරෝෆෝම් තුලට ව්‍යාප්ත වේ. ක්ලෝරෝෆෝම් හා ජලය අතර එහි ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්න.
හරි හදන්න බලන්න ඒක. දැන් මෙතෙන්ට A අරගන්න. 175ක් යනවා 125ක් මේක තුල ඉතුරු වෙනවා. එහෙනම් KD දැන් මේක ස්කන්ධය ගත්තත් වැඩ ස්කන්ධය ගත්තත් මෞලික ස්කන්ධයෙන් බෙදුවම දෙකම උඩ යට කැපිලා යනවා. ඉතින් ස්කන්ධයත් එකපාරටම ගන්න පුළුවන් වුණා. ස්කන්ධය කියන එක දුන්නා. දැන් 75 බෙදන්න 50න් 25 බෙදන්න 500. දැන් 75 බෙදීම 50 වැඩි කිරීම 500 බෙදීම 25. මෙතන 3යි මෙතන 10යි. දැන් KD වෙනවා 30ක් කියලා. තමයි දෙවෙනි જાතිය ගන්න ඔකින් කියන. දැන් අපේ මේක විතරයි තියරි එක තියෙන්නේ. තියරි එක පාවිච්චි කරලා එක එක ඒවා හදන්න දෙනවා. ඒ වගේ. තව જાතියක් තියෙන එකක් හදමු බලන්න අපි මේ වගේ. කියලා මෙහෙම ලියන්නකෝ. ජලීය ද්‍රාවණයක් තුල ඊළඟ ගන්න ජලීය ද්‍රාවණයක් තුල B නම් ද්‍රව්‍යය දිය වී ඇත. B නම් ද්‍රව්‍යය දිය වී ඇත. එහි සාන්ද්‍රණය 0.6යි 0.6යි ඝන ඩෙසිමීටරයට මවුල වේ. 0.6යි ඝන ඩෙසිමීටරයට මවුල වේ. එයින් ඝන සෙන්ටිමීටර් 500ක් ගෙන ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර් 100ක් සමග මිශ්‍ර කර සමතුලිතතාවයට පත් වූ පසු 100ක් සමග මිශ්‍ර කර සමතුලිතතාවයට පත් වූ පසු ක්ලෝරෝෆෝම් ස්තරයේ බීහි සාන්ද්‍රණය 1 ඝන ඩෙසිමීටරයට මවුල වේ. 1 ඝන ඩෙසිමීටරයට මවුල වේ. ක්ලෝරෝෆෝම් සහ ජලය අතර බීහි ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්න. ක්ලෝරෝෆෝම් සහ ජලය අතර බීහි ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්න. හරි. try කරන්න බලන්න හදන්න එක. ඔක තමයි දෙවෙනි ආකාරයේ ගණන් වල තියෙනවා. අචුට්ටක් ඇහුණ නැතා
සමහර අය ඇහිලා නැහැ චුට්ටක් ආයෙ ලියා ගන්න එක. ලියපු නැති බැරි වෙච්ච අය විතරක් ලියා ගන්න. ජලීය ද්‍රාවණයක් තුල B අන්තර්ගත වන අතර එහි සාන්ද්‍රණය 0.6 ඝන ඩෙසිමීටරයට මවුල වේ. එහි සාන්ද්‍රණය 0.6 ඝන ඩෙසිමීටරයට මවුල වේ. එයින් ඝන සෙන්ටිමීටර් 500ක් ගෙන ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර් 100ක් සමග මිශ්‍ර කළ විට සමතුලිතයෙන් පසු ක්ලෝරෝෆෝම් තුල B හි සාන්ද්‍රණය 1 ඝන ඩෙසිමීටරයට මවුල වේ. ක්ලෝරෝෆෝම් සහ ජලය අතර B හි ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්න. හරි. හදන්න බලන්න ඒක. මට උත්තරය ආව නම් එවන්න බලන්න. චුට්ටක් එවන්න බලන්න උත්තරය ආව නම් පොඩක් මට ඒක බලන්න ඕනේ. උත්තරය ආවා එවන්න බලන්න මට.
හරි. උත්තරේ හරි. අය යන්න බලන්න උත්තර මට. බලමු කොහොමද කියලා ඉස්සර බලමු මෙයාගෙන් ගත්ත මවුල සංඛ්‍යාව. මේකෙන් ගත්තේ ඝන සෙන්ටිමීටර් 500ක්. ඝන සෙන්ටිමීටර් 500ක් තමයි අරගත්තේ. එහෙනම් බලමු ආරම්භක D මවුල ගණන 1000ක 0.6ක් වෙච්ච එකෙන් 500ක් 0.3යි ඝන ඩෙසිමීටරයට sorry 0.3යි මවුල තියෙනවා. අපි මවුල 0.3ක් තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. බලමු ක්ලෝරෝෆෝම් තුල තියෙන මවුල සංඛ්‍යාව. තුල B මවුල ගණන 1000ක එකක් වලකින් 100ක්. එහෙනම් මවුල 0.1ක් දැන් එතන තියෙනවා. අපි 0.3ක් ඔක්කොම ගත්තා. ඒකෙන් 0.1ක් ක්ලෝරෝෆෝම් වලට ගියා. එහෙනම් ජලය තුල B මවුල සංඛ්‍යාව කියන්නේ 0.3ෙන් අඩු කරන්න ඕනේ 0.1ක්. 0.2යි මවුල. ඔන්න ජලය තුල ඉතිරි වෙලා තියෙන මවුල සංඛ්‍යාව මේකෙන් අපි සාන්ද්‍රණය ගණනය කරන්න ඕනේ. එහෙනම් B වල සාන්ද්‍රණය ජලය තුල 500ක 0.2යි මවුල නම් 1000ක. එතනවා 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල තියෙනවා. ඔන්න දැන් ජලය තුල B වල සාන්ද්‍රණය හොයාගත්තා. හරිද? දැන් අපි බලමු එහෙනම් KD අගය. එහෙනම් KD කියන්නේ B වල සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් තුල බෙදීම B වල සාන්ද්‍රණය ජලය තුල. එහෙනම් මේක අපි දන්නවා 1යි ඝන ඩෙසිමීටරයට මවුල. මේක 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල. එහෙනම් උත්තරේ එන්න ඕනේ 2.5යි කියලා. හරිද? මෙතන අඩු කරලා ගන්න ඕනේ. අඩු කරන්නේ නැතුව ගත්තොත් උත්තරේ එනවා ඊට වඩා වෙනස් ගානක්. 3ක් විතර එන්න පුළුවන්. ඒ අඩු කරලා නැති නිසායි ඈ. අනිත් සාතර. හදා ගන්න බේක. ඔක තමයි තුන්වෙනි ආකාරයේ හදන ගණන් ක්‍රම. දැන් මේකේ මොකුත් අලුත් දෙයක් නැහැ. ව්‍යාප්ති සංගුණකය කියලා දෙන්නේ මේ ටික විතරයි. අනිත් ටික සාමාන්‍ය රසායනික ගණනයේ තියෙන ටිකම තමයි තියෙන්නේ. හරි. එහෙනම් බලමු මේකේ තියෙන ප්‍රැක්ටිකල් එක. අපිට තියෙනවා ක්ලෝරෝෆෝම් සහ ජලය අතර අයඩීන් වල ව්‍යාප්ති සංගුණකය කොහොමද පරීක්ෂණාත්මකව හොයන්නේ කියලා. හරි. අලුත් මාතෘකාවල යන්න. ක්ලෝරෝෆෝම් සහ ජලය අතර අයඩීන් හි ව්‍යාප්ති සංගුණකය ක්ලෝරෝෆෝම් සහ ජලය අතර අයඩීන් හි ව්‍යාප්ති සංගුණකය පරීක්ෂණාත්මකව සෙවීම. පරීක්ෂණාත්මකව සෙවීම. එහෙනම් අපි දන්නවා අයඩීන් වැඩිපුර ජලයේ දිය වෙන්නේ නැහැ ක්ලෝරෝෆෝම් වල තමයි වැඩිපුර අයඩීන් දිය වෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ?
ඉස්සෙල්ලම ක්ලෝරෝෆෝම් එකක් අරගෙන ඒක අයඩින් වලින් සන්තෘප්ත කරගන්නවා. මොකද ඒකේ වැඩිපුර දියවන නිසා. ඊට මෙහෙම ලියන්නකෝ. අයඩින් ජලය තුල දිය නොවන අතර ක්ලෝරෝෆෝම් තුල වැඩි වශයෙන් දිය වේ. ක්ලෝරෝෆෝම් තුල වැඩි වශයෙන් දිය වේ. ක්ලෝරෝෆෝම් තුල වැඩි වශයෙන් දිය වේ. එම නිසා ක්ලෝරෝෆෝම් ද්‍රාවණයක් ගෙන එය අයඩීන් වලින් සන්තෘප්ත කරගනි. අයඩීන් වලින් සන්තෘප්ත කරගනි. ඉන්පසු ක්ලෝරෝෆෝම් ද්‍රාවණයෙන් අයඩීන් වලින් සන්තෘප්ත කරපුවා ක්ලෝරෝෆෝම් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 100ක් ගෙන විභාජක පුනීලයකට යොදනු ලැබේ. විභාජක පුනීලයකට යොදනු ලැබේ. හරිද? විභාජක පුනීලය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සාහනේ ඝන සෙන්ටිමීටර් 250ක් විතර වගේ මේකට දාන්න පුළුවන්. මෙයාගේ යටින් කරාමයක් තියෙනවා. එතනින් මූඩියක් තියෙනවා. මේක ඇතුළට දානවා ක්ලෝරෝෆෝම් ටික අයඩීන් අන්තර්ගත වෙනවා. විභාජක පුනීලයකට යොදනු ලැබේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේකට ජලය ආශ්‍රිත ජලය ඝන සෙන්ටිමීටර් 100ක මේ වගේ යොදනවා. දැන් ඉන්පසු ආශ්‍රිත ජලය ඝන සෙන්ටිමීටර් 100ක් පුනීලය තුලට දමා මූඩිය වසා හොඳින් සොලවනු ලැබේ. හරිද? හොඳට කීපවරක් සාමාන්‍යයෙන් හොලවනවා. හරිද? හිතන්නකො මෙන්න මෙහෙම මේ වගේ කියලා පුනීලයකට මෙයාගේ අත උඩ තියාගෙන මෙහෙම ඉස්සරහට පස්සටයි හොලවන්නේ. නැත්නම් නිකන් සාමාන්‍යයෙන් මෙහෙම හොලවන්නේ නැහැ අපි. මේ මතින් උඩ තියාගෙන මෙහෙම ඉස්සරහට පස්සට හොඳට හොලවනවා. සාමාන්‍යයෙන් 3 පාරක් විතර වගේ හොලවන්න ඕනේ. හොලවලා ආධාරකයක රඳවලා තියෙනවා සමතුලිතතාවයටපත් වෙන්න. ඉන්පසු ආධාරකයක රඳවා සමතුලිත වීමට තබනු ලැබේ. ආධාරකයක රඳවා සමතුලිත වීමට තබනු ලැබේ. හරි. ඊට මොකද කරන්නේ? මේවා සමතුලිතතාවයටපත් වුණාට පස්සේ මෙතන තියෙන කරාමයේ විවෘත කළ මේ ස්තර දෙක වෙන් කළ අරගන්න පුළුවන්. දැන් මේක ඇරියාම ඉස්සරහම ඉන්නේ ක්ලෝරෝෆෝම් ටික වෙන් කර ගන්නවා. ඊට පස්සේ ඉන්නේ ජලය. ජලය ටිකක් වෙන් කර ගන්නවා භාජන දෙකකට. දැන් සමතුලිතතාවයෙන් පසු කරාමය විවෘත කර
ජලීය ද්‍රාවණ දෙක එකිනෙක වෙන් කරගනී. ජලීය ද්‍රාවණ දෙක එකිනෙක වෙන් කරගනී. ජලීය ද්‍රාවණ දෙක එකිනෙක වෙන් කරගනී. හරි පොඩ්ඩක් මේක අඳින්නකෝ. ඊට පස්සේ මොකද කරන්නේ මේ ජලීය ද්‍රාවණ දෙකෙන්ම ඝන සෙන්ටිමීටර් 50 ගානේ අරගෙන සාන්ද්‍රණය දන්න සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් සමග අනුමාපනය කරනවා කියලා මෙහෙම ලියන්නකෝ. ඉන්පසු එක් එක් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 50 බැගින්ගෙන සාන්ද්‍රණය දන්නා සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් සමග අනුමාපනය කර එක් එක් ස්තරය තුල ඇති අයඩීන් සාන්ද්‍රණය ලබා ගනී. අපි සමීකරණය ලියලා තියමු. මොකක්ද කියලා? ඒගොල්ලෝ දන්න අයඩෝමිතික අනුමාපනයේ සමීකරණය. Na2H2O3 හැදෙනවා සෝඩියම් අයඩයිඩ් Na2H4O6. මේකයි සමීකරණය. ඊට පස්සේ අපි කරන්නේ සමීකරණයට ආදේශ කරනවා. එහෙනම් Kd කියන එක සමානයි අයඩීන් සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් තුල බෙදීම අයඩීන් සාන්ද්‍රණය ජලය තුල කියන සමීකරණයට ආදේශ කරලා Kd ගණනය කරගන්නවා කීයද කියලා. කියන්නේ ඉන්පසු පහත සමීකරණයට ආදේශ කිරීමෙන් ක්ලෝරෝෆෝම් හා ජලය අතර අයඩීන් ව්‍යාප්ති සංගුණකය සොයා ගනු ලැබේ. ක්ලෝරෝෆෝම් සහ ජලය අතර අයඩීන් ව්‍යාප්ති සංගුණකය සොයා ගනු ලැබේ.
එහෙනම් මේකට ආදේශ කරලා ගණනය කරනවා. සමීකරණ ලියලා පෙන්නන්න. ඉතින් මේ විදිහට තමයි ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්නේ. එහෙනම් බලමු අපි මේකේ තියෙන වැදගත් කරුණු මොනවද කියලා. කියලා යන වැදගත් කරුණු කියලා. හරි. පළවෙනිම වැදගත් කරුණ තමයි මොකක්ද? දැන් මේකේ ස්තර දෙකේ අයඩින් වැඩිපුර තියෙන්නේ ක්ලෝරෝෆෝම් තුල. ඒක ක්ලෝරෝෆෝම් ස්තරය අනුමාපනය කරන්න සාන්ද්‍රණය වැඩි අයඩින් සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයකුත් ජලීය ද්‍රාවණය අනුමාපනය කරන්න සාන්ද්‍රණය අඩු සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයකුත් භාවිත කරන්න ඕනේ. කියලා මෙහෙම ලියන්න පළවෙනි එක. ක්ලෝරෝෆෝම් තුල අයඩින් සාන්ද්‍රණය වැඩි බැවින් ක්ලෝරෝෆෝම් තුල අයඩින් සාන්ද්‍රණය වැඩි බැවින් එය අනුමාපනය සඳහා සාන්ද්‍රණය වැඩි ක්ලෝරෝෆෝම් ද්‍රාවණය සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයක් භාවිතා කළ යුතුය. චුට්ටක් right? hello. හරිද? දැන් සාන්ද්‍රණය අඩු වැඩි එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ලියන්න ජලීය ස්තරය අනුමාපනය සඳහා සාන්ද්‍රණය අඩු සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් භාවිතා කළ යුතුය. සාන්ද්‍රණය අඩු සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් භාවිතා කළ යුතුය. හරිද? පළවෙනි එක. ඒ කියන්නේ ක්ලෝරෝෆෝම් ස්තරය අනුමාපනය කරන්න සාන්ද්‍රණය වැඩි එකක් පාවිච්චි කරන්න ඕනේ. ජලීය ස්තරය අනුමාපනය කරන්න සාන්ද්‍රණය අඩු එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. ඊළඟ දෙවෙනි එක තමයි ක්ලෝරෝෆෝම් ස්තරය අනුමාපනය කරනකොට දැන් මේ වගේ අනුමාපන ක්ලාස් එකේ ක්ලෝරෝෆෝම් තිබුණාම නිකන් සෝඩියම් තයෝසල්ෆේට් දැම්මොත් ඒ දෙක මිශ්‍ර වෙන්නේ නැති නිසා මේ වගේ බිඳු හිටිනවා. ඒ නිසා අනුමාපන නිසා මේකට ආශ්‍රිත ජලය ස්වල්පයක් දාලායි අනුමාපනය කරන්නේ. ඒකට මේකේ තියෙන අයඩින් ටික මේකට ගමන් කරලා පහසුවෙන් ප්‍රතික්‍රියා කරනවා. ඊළඟ එක කියන්න. ක්ලෝරෝෆෝම් ස්තරය අනුමාපනය කිරීමට පෙර ක්ලෝරෝෆෝම් ස්තරය අනුමාපනය කිරීමට පෙර එය මතට ආශ්‍රිත ජලය ස්වල්පයක් යොදා අනුමාපනය සිදු කළ යුතුය. අන්න ඒ දෙක තමයි විශේෂයෙන් තියෙන වැදගත් කරුණු ටික. හරිද? ඕක තමයි අපේ තියෙන ප්‍රැක්ටිකල් එක මේකෙදි තියෙනවා. හරිද? ඒ කියන්නේ ක්ලෝරෝෆෝම් සහ ජලය අතර අයඩින් වල ව්‍යාප්ති සංගුණක වෙන පරීක්ෂණය. ඔය විදිහට මොනවා අනිත් එක කරන්නත් පුළුවන් ක්ලෝරෝෆෝම් සහ ජලය අතර බියුටනොයික් අම්ලය. එතකොට ඇසිටික් අම්ලයේ ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්නත් පුළුවන්. හරි? හරි. දැන් ඔගේ තියරි පාර්ට් එක ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මේකේ තියරි එක පාවිච්චි කරලා ද්‍රාවක නිස්සාරණය කියන එකක් කරන්නේ කොහොමද කියන එක. ඒක අපි අනිත් දවසේ බලමු එහෙනම් කොහොමද කියලා. අනිත් දවසේ කරපුවම මේක ඉවර කරන්න පුළුවන්. මේකේ පොඩි දෙයක් තියෙන්නේ. ද්‍රාවක නිස්සාරණය කැලේ විතරයි තියෙන්නේ තාම අපිට ඉගෙන ගන්න. එහෙනම් අනිත් දවසේ මම සෙනසුරාදා ක්ලාස් එකට දානවා 2018 ඉන්ඩස්ට්‍රියල් එකයි එන්වයරන්මන්ටල් එකයි ප්‍රශ්නේ. ඒක කරගෙන එන්න. ඊට අමතරව තව මේ විද්‍යුත් රසායන ප්‍රශ්න තුනකුත් විභාග ප්‍රශ්න තුනකුත් දාන්නම් කරගෙන එන්න. හරි. එහෙනම් ඔක්කොටම good night. මේ ගිහිල්ලා මේ හොදට කරලා අර ටික පාඩම් කරන්න. පාඩම් කරලා ප්‍රශ්න ටිකට උත්තර ලියාගෙන එන්න නම් ලබන සතියේ සෙනසුරාදා. හරි. එහෙනම් ගිහිල්ලා එන්න ඔක්කොම good night.
Thank you, sir. Good night. Thank you, sir. Thank you, sir. Good night, sir. Good night. Thank you, sir. Good night, sir. Good night.